ගරු බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා ඒ වගේම මාධ්‍යවේදී සහෝදර තමුන්නාන්සලා සියලු දෙනාගෙන් අවසරයි. අද අපි කෘෂිකර්ම අමාත්‍යවරයාත් වෙළඳාම් අමාත්‍යවරයාත් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තියන්නේ රජයක් හැටියට අපේ වගකීම තමයි කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවීන්ට සහතික මිලකට තමන්ගේ නිෂ්පාදන විකිණීම සඳහා අවස්ථාව ලබා දීමත් ඒ වගේම මේ නිෂ්පාදන පාරිභෝගිකයාට සාධාරණ මිලට ලබා දීමත් තමයි අපේ අමාත්‍යාංශ දෙකේ වගකීම. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ ඉන්නේ යල කන්නේ එළඹෙන යල කන්නයට එළඹෙන මහ කන්නයට අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳව. දැන් මේ වෙනකොට යල කන්නේ ගොයන් කැපෙනවා. යල කන්නේ හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් වී වගා කරලා තිනවා මේ යල කන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටන් 22 ලක්ෂ 50000ක් මේ යල කන්නේ වී නිෂ්පාදනය කරයි කියලා. ඒ වගේම මේක සහල් බලයට පරිවර්තනය කරාම සහල් මෙට්‍රික් ටන් 14 ලක්ෂ 62500ක් සහල් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් අපි ගත්තොත් මාසයකට ලක්ෂ 2ක පරිභෝජනයක් කියලා අපිට අගෝස්තු මාසයේ ඉඳලා ඉදිරි මාස 6කට අවශ්‍ය සහල් අපි ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පහුගිය මහ කන්නේ ගත්ත සහල් ගත්තත් ගරු අමාත්‍යතුමා සංඛ්‍යාලයකට දත් අරගෙන බැලුවා මාසයකට හමාරකට විතර අපි ගාව දැනටත් අපි ළඟ සහල් තියෙනවා. ඒ කියන්නේ අපිට ඉදිරියේ මාස 7-8කට අවශ්‍ය සහල් ප්‍රමාණය තියෙනවා. කිසිදු සහල් ලිංගයක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී වී ගොවියා තමන්ගේ නිෂ්පාදන විකිණීමේදී අපි රජය හැටියට පැහැදිලි තීන්දුවක් අරගෙන තියෙනවා වී සඳහා මිලක්. ඒ අනුව අපි අනිවාර්යෙන් මෙවර ගොවියාගේ වී මිලදී ගන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 50ටත් සම්බා කිලෝ එකක් 52ටත් ඒ වගේම තෙතමනේ තියෙන තෙත වී සඳහා රුපියල් 44ක් තමයි අපි මිල නියම කරලා තියෙන්නේ. ඒ අනුව අපි හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වී මණ්ඩලයේ වී මෝල් හරහා ගොවීන්ගේ වී මිලදී ගැනීමේ කටයුතු අපි ආරම්භ කරනවා. ඒ සඳහා වෙනදා වගේ ප්‍රමාදයන් ඇති වෙන්නේ නැහැ. ගොවීන් වී මණ්ඩලයට ගෙන එන සැනින්ම මුදල් ඒ වෙලාවෙම ලබා දීමට අවශ්‍ය කටයුතු අපි සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම අපි ගරු ඇමතිතුමා අපි 50ට වී මිලදී ගන්න මේ සහතික මිල දැම්මේ ගරු ඇමතිතුමා විසින් ගැසට් කරලා තියෙනවා 98ට සම්බ සහ කැකුළු විකිණීමටත් ඒ වගේම නාඩු 96ට විකිණීමටත් එතුමා මිලක් නියම කරලා තියෙනවා. හැබැයි පහුගිය කාලේ අපිට දැඩි චෝදනාවක් එල්ල වුණා. ඔය ගැසට් ගැහුවට වැඩක් නැහැ. මේ පිළිබඳව ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ කියලා. මේ පිළිබඳ අපි යෝජනා කරා ගරු ඇමතිතුමාගේත් එකඟතාවයක් අනුව එතුමාගේ කතාව එතුමා පැහැදිලි කරයි. මින් ඉදිරියට වැඩි මිලට හාල් විකුණන්න බෑ. පහුගිය කාලේ හාල් විකුණුවම දඩේ ගැහුවේ 2500යි. ඒතර වැඩක් නැහැ. ඒ නිසා ගරු ඇමතිතුමා අලුතෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඒක නීතිගත කරලා තියෙනවා. ඒ නිසා මින් ඉදිරියට වැඩි මිලට හාල් විකුණන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේ වෝල් හිමියන්ට සිද්ධ වෙනවා 50ට වී මිලදී ගන්න. ඒ නිසා ඔබ මතකයි අමතක කරන්න එපා පහුගිය අවුරුදු 5 ගොවියා වී වික්කේ රුපියල් 30ට. ඒ නිසා අද අපි 50-52 ගොවියට සහතික මිලක් දීලා තියෙනවා. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් 50ට අඩුව වී මිලදී ගන්න කටයුතු කරනවා නම් රජය හැටියට මම වගකීම බාර ගන්නවා සමස්ත ගොවීන්ගෙම වී ටික රුපියල් 50ට 52ට මිලදී ගන්න. ඒ නිසා ගොවියාගේ නිෂ්පාදිත වියදම වෙන්නේ රුපියල් 28යි. එහෙම නැත්නම් 30යි. ඒ නිසා අපි රුපියල් 50යි 52යි කියන්නේ ඊටාම හොඳ මිලක් අපි ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අවශ්‍යයි අපි රජයක් හැටියට අපේ වගකීම තමයි එක පැත්තකින් ගොවියට සහතික මිලක් ලබා දෙන ගමන් තව පැත්තකින් පාරිභෝගිකයාට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම. ඒ නිසා තමයි ආහාර වෙළඳ ඇමතිතුමත් කෘෂිකර්ම ඇමතිතුමත් එකට ඉඳගන්න. මම මේ මිල ගොවියගෙන් ගන්නකොට ඒක සහල් බවට පත් කරලා ගරු ඇමතිතුමාට පුළුවන් වෙන්න ඕනේ ඒ මිලට හාල් ටික විකුණන්න. හැබැයි පහුගිය කාලේ ඒ අනපනත් වල අඩුපාඩුකම් තිබුණ නිසා අපිට මේක පාලනය කරගන්න බැරි වුණා. ඒ වගේම අද වෙනකොට කීරිසම්බ කිලෝ එක 224ට ගිහිල්ලා තියෙනවා.
ගරු ඇමතුමා ඒ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රිකාවක් නිකුත් කරනවා. ඒ නිසා කීරි සම්බා ඊට පස්සේ වැඩිපුර විකුණන්න බෑ. නාඩු වැඩිපුර විකුණන්න බෑ. ඒ වගේම සම්බා වැඩිපුර විකුණන්න බෑ. ඒ අවශ්‍ය නීති අනපන දැඩි ලෙස අපි ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් මේ රටේ 3-4 දෙනෙක් ඉඳගෙන සහල් මිල පාලනය කරලා කෝටි ගණන් මිනිස්සුගේ මහජන මුදල් මංකොල්ල කනවා. ඒකට ඉඩ දෙන්න බෑ රජයක් හැටියට. ඒ නිසා අපි මෙතෙක් කල පළවෙනි ගිය කන්නේ අපි වියලේ මණ්ඩලයේ වී යම් ප්‍රමාණයක් අරගෙන අපි මාස දෙක කාලයක් පාලනය කරා. අපි ගරු ඇමතුමාගේ සතොසට සම්පකාරවලට ඒ වගේම සුපර් මාකට්ස් වලට අපි රුපියල් 94ට අපි නාඩු ටික දුන්නා. ඒ වගේම රතු කැකුළු සම්පටි රතු කැකුළු රතු සුදු ටික අපි දුන්නා 93ට. ඒ නිසා අපිට මිල පාලනය කරගන්න පුළුවන් වුණා. හැබැයි අපට තියෙන සංචිත ප්‍රමාණය අඩු වෙනවත් එක්කම මේ වීමෝල් හිමියන් විසින් අධික ලෙස ලාභ ලබනවා. දැන් අද බලන්න කීරිසම්බ කිලෝ එකක් රුපියල් 225යි. මම පොළොන්නරුවේ ගියාගේ සතියේ මම මඩ කලපුවේ ගියා. කීරිසම්බ මිලදී අරගෙන තියෙන කිලෝ එක රුපියල් 80ට. රුපියල් 80ට කීරිසම්බ අරගෙන 225ට විකුණනවා කියන්නේ මොන තරම් සහගහන අපරාධයක්ද කියන කර්මය මට නම් කියන්න තියෙනවා. ඒ නිසා ඊටාම අසාධාරණ ලෙස මේ මිල වැඩි කරලා කෝටි ගානක බිලියන ගානක ලාභ ලබනවා මේ පුද්ගලයන් විසින්. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපිට ජනාධිපතිතුමා මේ පිළිබඳ උපදෙස් ලබා දීලා තිනවා. අපි දැඩි තීරණයක ඉන්නවා. ඒ නිසා වැඩි මුලට විකුණන සියලු දෙනාට ලක්ෂයක දඩ ගහලා අවශ්‍ය දඩුවම් නීති කටයුතු කරන්න යනවා. මිල පාලනය තදින්ම ක්‍රියාත්මක කරන්න හදනවා. ඒ නිසා ඕනෑවට වැඩි මිලට වී මිලදී ගන්න ගිහිල්ලා අන්තිමට අපිට හාල් වැඩියෙන් විකුණන්න ගත්තොත් ඔවුන්ට ඒක අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියනවා ගොවියා 50ක මිල කියන්නේ 52 කියන්නේ හොඳ මිලක්. ඒ නිසා කවුරුවත් වී ගත්තේ නැත්නම් ගොවියන්ගේ සියලු වී ගන්න රජයේ සූදානම්. අපි ඒ සඳහා සියලු කටයුතු හදලා තියෙන්නේ. අපි හෙට දිනේ සිට දැන් මේ වෙනකොට මඩ කලපුවේ වී ටික කැපෙනවා. ඊළඟට අම්පාරේ කැපෙනවා. ඒ නිසා මේ සියලු වී මිලදී ගන්න අපි සූදානම්. ඒ නිසා අපි ඔබතුමාලට ඉල්ලීමක් කරනවා මේ සියලුම සමස්ත ගොවින්ට මේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියලා. අපි වී ගොවියට සහතික මිල දෙන්න ලෑස්ති. ගරු ඇමතුමා පාරිභෝගිකයට සාධාරණ මිලට හාල් ලබා දෙන්න කැමති. ගරු ඇමතුමා පැහැදිලි කරයි මේ කටයුත්ත කොහොමද කරන්න කියලා. අපි ඒ වගේම ඔබට කියන්න ඕනේ දැන් මේ යල කන්නේ අපි ළඟ වී මෙට්‍රික් ටන් මිලියන ලක්ෂ 22,50,000ක් තියෙනවා. ඊළඟ මහේ බලාපොරොත්තු වෙන අපි වී මෙට්‍රික් ටන් මිලියන 33,75,000ක් අපි මේ දෙකම එක්කව කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔය හාල් හිඟයක් ඇති වෙනවා කියලා කියන අයට අපි ඔබට කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි යලට හෙක්ටයාර් ලක්ෂ 5ක් වැඩ කරනවා. අපි මහට හෙක්ටයාර් ලක්ෂ 8ක් වැඩ කරනවා. ඒ කියන්නේ අපි යල සහ මහ අවුරුද්දකට සැරයක් අපි එක අවුරුද්දකට අපි ලක්ෂ 12මාරක් හෙක්ටයාර් අපි වැඩ කරනවා. ඒ කියන්නේ හෙක්ටයාර් ලක්ෂ 12මාරක් අපි වැඩ කරනවා කියලා කියන්නේ අපි වී මෙට්‍රික් ටන් ලක්ෂ 55කට වැඩි ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. අපි ලක්ෂ 55ක් නිෂ්පාදනය කරනවා කියන 1.6න් බෙදුවට පස්සේ අපි හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 32ක් 33ක් අනිවාර්යෙන් අපි නිෂ්පාදනය කරනවා. අපි හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 32ක් 33ක් නිෂ්පාදනය කරනවා නම් ජාතික අවශ්‍යතාවයේ ලක්ෂ 24 නම් අනිවාර්යයෙන්ම හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 7-8ක අතිරික්තයක් තියෙනවා. මේක හැමදාම හංගනවා. මේක හංගවලා පෙන්නලා අධික මිලක් මේක කරනවා. ඒ නිසා නිෂ්පාදනය අතින් ගොවියා තමන්ගේ හාල් ටික නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ නිසාද කතා කරනවා කාබනික පොහොර ගැහුවොත් රටේ ආහාර රාජ්‍යයක් ඇති වෙයි කියලා. ලක්ෂ 12මාරක් මේ රටේ ගොවියන් වී වගා කරනවා නම් හෙක්ටයාර් එකට මෙට්‍රික් ටන් 4.5ක නිෂ්පාදනයක් රටේ ලැබෙනවා නම් ඒ ලැබීම තුළ වී මෙට්‍රික් ටන් මිලියන 5.5ක් අනිවාර්යෙන් අපට අවුරුද්දකට නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි හෙක්ටයාර් ලක්ෂ 12මාරකින් අපිට වී මෙට්‍රික් ටන් මිලියන 5.5ක් අපට නිෂ්පාදනය කරන්න පුළුවන්. මේක සහල් බවට පරිවර්තනය කරාම හාල් මෙට්‍රික් ටන් 3.3ක් හෝ 4ක් අපට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ජාතික අවශ්‍යතාවයට වැඩිය අපිට ලක්ෂ 9ක් 8ක් අපිට සහල් තියෙනවා. ඒ නිසා මේ අනියත බියක් ඇති කරනවා හාල් පිටරටින් ගේන්න වෙයි අපේ රටේ අඩුයි කියලා. එහෙමනම් අඩු ගානේ මේ සමස්ත ගොවියන්ගෙන් 50%ක් වී වගා නොකර ඉන්න ඕනේ. එහෙම හාල් ගියක් ඇති වෙන්න. ඒ නිසා අනියත බියක් ඇති කරගත යුතු නැහැ. අපි එළඹෙන මහකන්නේටත් ගොවින්ට අවශ්‍ය සියලු පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අපි හදලා ඉවරයි. ඒ නිසා අපි ගොවින්ට අවශ්‍ය පොහොර ටික අපි ලබා දෙනවා. මේ එළඹෙන මහකන්නේ සාර්ථකව කාබනික පොහොර ටික ලබා දෙයි කියන අනියත බිය ඇති වෙලා තියෙන නිසා බොරුවට රසායනික පොහොර නැහැ කියලා රට තුල මහා උද්ඝෝෂණයක් පවත්වනවා. මේ උද්ඝෝෂණ පවත්වපු හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයක් ගානේ මම ගියා. මම පිළිගන්නවා 100%ක විතර පොහොර හිඟයක් තියෙනවා.
මොකද ගිය මහ කන්නේට වැඩිය මේ කහ කන්නේ වැඩි ප්‍රමාණයක් ගොවීන් වී වගා කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනා ගෙනාපු පොහොර ප්‍රමාණයට වැඩිය මේක ඇත්ත කතාව තියෙන්නේ මේ කොවිඩ් එකත් එක්ක. අර පුරන් වෙලා තිබුණ කුඹුරු ගොවීන් වගා කරලා. මොකද ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව අපට දුන්න ප්‍රමාණයට වැඩිය වැඩිපුර හෙක්ටයාර් ප්‍රමාණයක් ගොවීන් වගා කරලා තියෙන නිසා අපිට මෙට්‍රික් ටන් 10000ක විතර පොහොර හිඟයක් ඇති වෙලා තියෙනවා. මහ ලොකු ප්‍රමාණයක් නෙවෙයි 104ක් 5ක විතර පොහොර හිඟයක් අපට ඇති වෙලා තියෙනවා. ඒක අපි කාබනික පොහොර වලින් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. දැන් මේ උත්සාහ කරන්නේ මේ විවිධ පාර්ශ්ව අද ජනතා විමුක්ති පෙරමුණට බහලා අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා ගොවියට රසායනික පොහොර ටික දෙන්න. දීලා මිනිස්සු ටික ගොවියා මරන්න. ඒක තමයි JVP එක කියන්නේ. සියලුම ගොවියන්ගේ බෝඩ් පිටිපස්සේ අල්ලලා තියෙන JVP එකේ අකුරු ටික තියෙන්නේ. අද නාමල් කරුණාරත්න ඇවිල්ලා කියනවා ගොවියට රසායනික පොහොර දෙන්න. අද මහින්දානන්ද අලුත්ගමගේ ඇවිල්ලා කියනවා ගොවියට කාබනික පොහොර ටික දෙන්න කියලා. අපි කියන්නේ වස විසෙන් තොර ආහාර වේලක්. අපි කැමති නැහැ ගොවියට වකුගඩුවක් නැති වෙනවට. අපි කැමති නැහැ ගොවියා පිළිකා රෝගියෙක් බවට පත් වෙනවට. අපි කැමති නැහැ සමස්ත රටේ ජනතාවට මේකත් වෙනවා බලන්න. ඒ නිසා අපි කියනවා එළඹෙන මහ කන්නේ මේ බලන්නේ යලේ පොහොර දී ගන්න බැරි වෙච්ච ආණ්ඩුව මහේ කොහොමද කාබනික දෙන්නේ කියලා මතයක් සමාජගත කරන්න. ඒ නිසාද ගිහින් බලන්න අම්පාරේ ගොවියෝ බහැලා නැහැ. මඩකලපුවේ ගොවියෝ බහැලා නැහැ. අද ගිහිල්ලා බලන්න කුරුණෑගල ගොවියෝ බහැලා නැහැ. අද පොළොන්නරුවේ 97කට පොහොර දීලා තියද්දි තමයි එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරයෙක් විසින් මේ උද්ඝෝෂණ සංවිධානය කරේ. ඒ නිසා ඔය කියන තරම් යකා කලු නැහැ. මම පිළිගන්නවා 105ක පොහොර හිඟයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. නෑ කියන්නේ නෑ. හැබැයි ඒකත් අපි සමතේකටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි කියනවා කිසිදු ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ රජයේ වගකීමක් ඇටියට අපි ගන්නවා. කිසිදු ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. අපි ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හෙක්ටයාර් ලක්ෂ 12මාරක් වගා කරනවා විතරක් නෙවෙයි. අපි පුරංකුපුරු 1,50,000ක් දෙල මහ කන්නේ වැඩ කරනවා. එතකොට ලක්ෂ 14ක් වෙනවා. ඒ නිසා කිසිදු හිඟයක් ඇති වෙන්නේ නැහැ. කිනක බවත් මතක් කරමින් නැවතත් කුෂිකර්ම අමාත්‍යවරයාත් වෙළඳ ඇමතිවරයාත් පළවෙනි වතාවට එක මේසේ ඉඳගෙන අපි දෙන්න එකට ඉඳගෙන පළවෙනි වතාවට වෙළඳ ඇමතුමාත් කුෂිකර්ම ඇමතුමාටත් ගොවියට සහතික මිලකට වී ටික ලබා දෙන ගමන් පාරිභෝගිකයට සහතික මිලට හාල් ලබා දීමේ වගකීම අපි බාර ගන්නවා. ඒන් පරිබාහිරව යන සියලු දෙනාට දෙන්න පුළුවන් උපරිම දඩුවම් ලබා දෙන ගරු ඇමතුමා කටයුතු කරනවා. වී කිලෝ එක 50ට ගත්තොත් ඔය කියන ප්‍රයිස් 94ට අපිට විකුණන්න පුළුවන්. ලාභෙකුත් තියලා විකුණන්න. ඒක තමයි වී වලට අපි සහතික මිල 50ට ගෙනලා තියෙන්නේ. 50ට 52කට වැඩියෙන් ගත්තොත් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි දැන් මෙතන මිල පාලනයකුත් කරනවා වී සඳහා සහල් සඳහා මිල පාලනයකුත් කරනවා. ගොවියට පාඩු නැතුව වී විකුණ ගන්නත් වී මෝල් හිමියට පාඩු නැතුව හාල් විකුණ ගන්නත් සාධාරණ ලාභයක් තියෙන තමයි ක්‍රමය මේ අපි හදන්නේ. හැම කෙනෙකුටම ලාභයක් තියෙනවා. මෙතෙක් කල් කරේ රුපියල් 50ට සහතික මිල තිබුණාම රුපියල් 55ට 60ට ගන්නවා රටේ සමස්ත හාල් නිෂ්පාදනයෙන් 85%. 100ට 15ක් ගන්නවා රුපියල් 70ට 75ට ගන්නවා. ඒක ආණ්ඩුවට කියනවා 100ට 100ම අපි ගත්තේ 70ට කියලා 125ට හාල් විකුණනවා. 1 කිලෝ එකෙන් රුපියල් 20ක් 25ක් ලාභ ලබනවා. බිලියන 50කට වැඩිය ලාභ ලබනවා මේක වී මොලිනියක එක කන්න එකට. ඒක තමයි නවත්තන්න හදන්නේ. පාරිභෝගිකයෝ ඉන්න විශාල පිරිසක්. ඒ නිසා වී ටික 50ට 52කට ගන්න කිසි ගැටලුවක් නැහැ. 94 වී විකුණන්න හාල් විකුණන්න පුළුවන්. යාට හාල් දෙන කඩවල් 50 ලක්ෂ 50 දඩ ගැව්වොත් 100 ලක්ෂ 100ක් ගැව්වොත් ගහන්නද කඩ වහන්න වෙනවා. හාල් වල ලක්ෂ ගණන් ලාභ නැහැ. 2500 වී මෝල් හිමියා ගෙවනවා. හැබැයි වී මෝල් හිමියාට ලක්ෂ ගෙවන්න බෑ. මේ මාජින් ඔක්කොම තියලා බැංකු ණය වලට යන පොලිය. එතකොට සුද්ධ කරන්න යන පොලිය, ට්‍රාන්ස්පෝර්ට් එකට යන මේ ඔක්කොම කොස් කරත් කිසිම ගැටලුවක් නැහැ. රුපියල් 94 වී ටික හාල් ටික දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ ලාභ තියන්න. මේ කන්නේදී සියලුම කුඩා පරිමාණ මෝල් හිමියන් මගෙත් එක්ක වැඩ කරනවා. මේ පාර වී මිලදී ගැනීම සඳහා සියලුම කුඩා පරිමාණ වී මෝල් හිමියන් අපිත් එක්ක වැඩ කරනවා. ඒගොල්ලෝ ඉල්ලන්නේ අපි ගන්න වී ටික ඒගොල්ලෝ සඳහා අමරන්න දෙන්න කියලා අපි එකඟතාවයකට අවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට සියලු මුදල් අපි ගෙවනවා. වැටිච්ච සියලු කුඩා පරිමාණ වී මෝල් හිමියන් අපිත් එක්ක එක්කව කරනවා. ඒ ඔක්කොටම අපි ආධාර දෙනවා, උපකාර කරනවා. අපි ඒගොල්ලෝ ඔක්කොම නැගිටවනවා. නවත්තන්න තමයි අපිට ගොවියට වැඩි මිලක් ආවට මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ ප්‍රශ්නය මේ හදන්නේ ගොවියට පොඩි මිලක් දීලා මෝල් හිමියා බිලියන ගණක් හොයන්න යන්නේ. ගොවියව බිත්තියට හේතු කරලා ගොවියට රුපියල් 2ක් වැඩිපුර දෙනවා. හැබැයි ඔයා බලන්න අද හාල් මිල කීයද කියලා බලන්න. මේගොල්ලෝ රුපියල් පහුගිය අහන්න ගොවියෝගේ අනුරාධපුර පොළොන්නරුව කියලා මේගොල්ලෝ වී ගත්තේ කීයද කියලා ගන්න. මේගොල්ලෝ ගත්තේ 50යි 52යි 55යි 60යි තමයි 95ක් ගත්තේ. වැඩිම 60යි. 60ට ගත්තත් කොස්ට් එක ගියාම ලාභය කීයද? ඒකරත් 102කට අඩු ගානේ දෙන්න පුළුවන්. අද කීයද හාල්? 120යි 125යි. ඔබ හිතන්නේ එක හාල් කිලෝ එකකින් රුපියල් 10ක් 20ක් ලාභ ලබනවා කියන එක සාධාරණද? මෙට්‍රික් ටන් මිලියන කීයක්ද?
හාල් කිලෝ එකකින් රුපියලක් දෙකක් තියාගන්න අපට කමක් නැහැ. ඒක තියෙන්න ඕනේ. හැබැයි බිලියන ගණන්. හරි බිලියන ගණන් ලාභ ලබනවා. හරි මේ රටේ සමස්ත ආණ්ඩුවක් හැටියට අපි මොකද කරන්නේ? ආණ්ඩුව මොකටද මේ රටේ මිනිස්සු පත් කරගත්තේ? ආණ්ඩුව පත් කරගත්තේ මිල පාලනය කරන්න. ගරු ඇමතුමයි නෙයි මිල පාලනය කරන්න. මෙතෙක් කල වීමූල් හිමියන්ට අවශ්‍ය පරිදි තමයි ගැසට් ගැහුවේ. පළවෙනි වතාවට තමයි වෙළඳ ඇමතිවරයෙක් පාරිභෝගිකයා ගැන හිතලා ගැසට් එකක් ගැහුවේ. පළවෙනි වෙළඳ ඇමතිවරයා. මෙතෙක් කල් කරේ රුපියල් 2500යි වීමූල් හිමියට ඕනේ දඩේ තමයි මෙතෙක් කල් තිබුණේ. පළවෙනි වතාවට මේ රටේ පාරිභෝගික කටයුතු ඇමතිවරයා පාරිභෝගිකයා පැත්තෙන් හිතලා දඩේ ලක්ෂ්‍ය බවට පත් කරා. මෙතෙක් කල් තිබුණේ වීමූල් හිමියට ඕනේ දඩේ මිසක් පාරිභෝගිකයට ඕනේ දඩේ නෙවෙයි. මේ ඇවිල්ලා බකමුණේ සිරිකඳු යාය ගොවි උද්ඝෝෂණය. මේ තමයි බකමුණේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව පොහොර නිකුත් කරපු ප්‍රමාණය. කොච්චරක්ද ඕනේ? වී සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටන් 1241යි. නිකුත් කළ ප්‍රමාණය 1241යි. යූරියා. TSP 151යි. නිකුත් කළ 151යි. 100% පොහොර නිකුත් කර ඇත. මේ මම බකමුණේ ගිහිල්ලා කට්ටියත් එක්ක ගොවියෝ හම්බෙලා කතා කරපු එක. හැබැයි බකමුණේ උද්ඝෝෂණය කරලා. හරි. මේ තියන්නේ අරණගංවිල විරෝධතාවය. මේ හැරිසන් මේ නෙල්සන් මන්ත්‍රීතුමාගේ විරෝධතාවය. මේ අරණගංවිල විරෝධතාවය. මේ අරණගංවිල ගොවි ජන සේවා නිලධාරී ඉදිරිපත් කරන නිර්දේශය. 2021 යලකන්නේ සඳහා වීබෝකට නොමිලේ ලබා දුන් සහනාධාර පො TSP සහ MOP පොර සියල්ල ගොවින්ට මේ රෝඩ් නිකුත් කර අවසන්ය. මේ ඇවිල්ලා මම අරණගංවිල ගිහිල්ලා ගොවියොත් එක්ක සහ නිලධාරීත් එක්ක කරපු හොට් මේ අරණගංවිල ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඉස්සරහ. මේ තියෙන තඹුත් ඒකම විරෝධතාවය. තඹුත් ඒකම මොකද්ද තියෙන ප්‍රශ්නේ? තඹුත් ඒකම අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 657යි. හැබැයි ලැබිලා තියෙන්නේ 571යි. මෙට්‍රික් ටන් 31ක 30 ගානක අවශ්‍යතාවයට තමයි මේ විරෝධතාවය කියලා තියෙන්නේ. මේ තියෙන එප්පාවල විරෝධතාවය. මේ තියෙන එප්පාවල ගොවි ජන සේවා නිලධාරිය වන වාර්තාව. අවශ්‍යතාවය 212යි ලැබිලා තියෙන 142ක්. මේ ගොවි ජන සේවා නිලධාරීන් දෙන ඒවා ටික. හරි. එතකොට මේ ඔක්කොම බැලුවාම ගොවි ජන සේවා මධ්‍යස්ථාන දැන් අද මට උදේ කතා කරා තෙල් දෙනිය. සිරසෙය පෙන්නුවා. 100% පොහොර ටික දීලා. හැබැයි ගොවි උද්ඝෝෂණය කරනවා. ඒක අලවලා තියෙන කවුද ලියලා තියෙන්නේ? මේ JVP පෝස්ටර් එක තියෙන. දැන් මේ පුදුම වැඩක් කියලා කියන්නේ දැන් මේ නාමල් කරන අරද්ද මෙනි හිටින්නේ මෝල් හිමියෝ වෙනුවෙන්නේ. රටින් හාල් ගන්නන්න කිසිම වුණාවක් නැහැ. අවුරුද්දට මේ කවුද? මේ දැන් මේ JVP එක කවුරු වෙනුවෙන්ද ඉන්නේ නාමල් කරන අරද්ද? නාමල් කරන අරද්ද කියනවා රසායනික පොහොර දෙන්න. හාල් ගේන්න එපා. ඒතර කවුරු වෙනුවෙන්ද මේගොල්ලෝ ඉන්නේ? රසායනික පොහොර සමාගම් සහ වීමෝල් හිමියන් වෙනුවෙන් නාමල් කරන අරද්ද හිට ගන්න. ඒකනේ මේ කියන්නේ. ඒ නිසා මම කියන්නේ මම පිළිගන්නවා රටේ 105ක පොහොර හිඟයක් තියෙනවා. මේක පළවෙනි වතාව නෙවෙයි. හැම කන් එකදීම සමහර ගොවි ජන සේවා මධ්‍යස්ථානවල පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණා. මේක අද නෙවෙයි. දැන් ඔබ ගිහිල්ලා බලන්න පොළොන්නරුවේ. වැඩිම අම්පාරේ එක උද්ඝෝෂණයක් තිබ්බා. 100% අම්පාර. මොකද ඉස්සෙල්ලම පොහොර දුන්නේ අම්පාරට. ඊළඟට දුන්නේ මඩ කලපුවට. මේ පොහොර ගෙන්නන්නේ නැහැ කියපු ගමම්ම දැන් ගොවි මහත්තුරුගේ ගෙවල් වල පොහොර කොච්චරක් තියෙනවද කියලා බලන්න ගිහලා. හැම ගොවියම ගෙදර පොහොර ගොනි දෙකක් ගෙනත් තියාගෙන ඉන්නවා තමන්ගේ ප්‍රමාණයට වැඩිය. ඉතින් ඒ නිසා මේ තීන්දුවත් එක්ක ගොවි මේ ආණ්ඩුව මේ බලන්නේ මේක පොහොර හිඟයක් නෙමෙයි. මේක මතක තියාගන්න බිලියන 100ක ජාවාරමක්. බිලියන 100ක් ලෝකේ තුන්වෙනි ලොකුම ගණදෙනුව රසායනික පොහොර ගණදෙනුව කියලා. එක අවි ආයුධ සාමත් කුඩු. දෙක බෙහෙත්. තුන රසායනික පොහොර. අපේ රටේ මේ ව්‍යාපාරය බිලියන 100ක්. අපේ රටේ තියෙන মালටි නැෂනල් කම්පැනි ටික මේක කරන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔය කතා කරන රූපවාහිනී නාලිකත් මේ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය කරනවා. ඒ සමාගම් වල ප්‍රොෆයිල් එකට ගිහලා බලන්න. හරි මෙතන තියෙන සමහර මයික් වල ප්‍රොෆයිල් එකට ගිහලා බලන්න. ඒ ප්‍රොෆයිල් එකේ තියෙනවා රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය කරන මේ සමාගම්. ඉතින් ඒගොල්ලන්ගේ බිස්නස් වැටෙන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රශ්නය මතක තියාගන්න අවුරුදු 3ක් වෙනකොට රසායනික පොහොර භාවිතයේ ගොවියා 300කින් වැඩි වෙලා. මේ රසායනික පොහොර අවභාවිතාව නිසා මේ රටේ වකුගඩු පිළිකා ඇතුළු රෝග ගණනාවක් ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. අද මේ කාබනික කෘෂිකර්මාන්තයට අපි ගියපු නිසා මේ වෙනකොට ලෝකේ රටවල් 10කට වැඩි ප්‍රමාණයක් අපිට ආධාර කරන්න කැමති. මේ වෙනකොට මුළු ලෝකෙම බලන් ඉන්නවා ශ්‍රී ලංකාවේ සාර්ථකභාවය. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ අවංකව කතාව කරොත් මෙතන උද්ඝෝෂණය කරපු එක ගොවියෙක් කියනවාද කාබනික පොහොර එපා කියලා? කවුරුත් කියනවද නැහැ. මේගොල්ලෝ කියන්නේ මොකද? පොහොර දෙන්න. මම සමස්ත ලංකා ගොවි සම්මේලනය කැදෙව්වා. ඒ අය කියන්නේ අපිට පොහොර දෙන්න. අපි එළඹෙන මහ කන්නට පොහොර ටික දෙන්න ලෑස්ති. මේගොල්ලෝ බැලුවා එළඹෙන කහ කන්නට ආණ්ඩුව පොහොර ටික දෙන්න ලෑස්ති. ඊට කලින් ගොවියෝ පාරට දාලා ගොවියෙක්ව මරලා මේ කණිත් පැත්තට හරවන්න තමයි මේ ජාවාරම් කරු උත්සාහ කරන්නේ.
කනගාටු වෙනවද ජනතා විමුක්ති පෙරමුණට මේ මුට්ටියට අත ගහලාද? අද කවුද? අද සජිත් ප්‍රේමදාස කතා කරන්නේ. ඒ කියන්නේ මේ රටේ මිනිසුන්ට වහදීපන් කියලාද කියන්නේ? ඒ කියන්නේ මේ රටේ විපක්ෂය කියනවා මේ රටේ මිනිස්සුන්ට වහදෙන්න. මං අහන්නේ රටේ ආහාර හිඟයක් ඇති වෙයි කියලා කියනෝනේ. මගේ ඔබ සාමාන්‍ය දෙකේ පන්තියේ ළමයෙකුට මේ ගාන හදන්න දෙන්න. රටේ හැමදාම යලට හෙක්ටයාර් ලක්ෂ 5ක් වැඩ කරනවා. මහට ලක්ෂ 8ක් වැඩ කරනවා. ලක්ෂ 13යිනේ 12මාරයි 13යි. එතකොට අපේ එවරේජ් එක 4.5යි හෙක්ටයාර් එක. අස්වැන්න. එතකොට මේ ලක්ෂ 13 4.5න් වැඩි කරන්නේ. කීයද කියලා බලන්න. ඒක 1.6න් බෙදන්න හාල් වලට පරිවර්තනය කරන්න. මාසයකට අවශ්‍යතාවයකින් අඩු කරන්න. එහෙම බැලුවත් දෙයි හාමුදුරුවනේ මෙට්‍රික් ටන් ලක්ෂ 7-8ක් අපේ ඉතුරු වෙනවනේ. හරි. අපි හිතමුකෝ හෙක්ටයාර් මේ ගොවියෝ මේ කාපටිකින්ද 30ක් අඩු කරයි කියලා. ඒත් නෑ. ඒ නිසා මේගොල්ලෝ දන්නවා කිසිදු ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ගොවියට පොහොර ටිකක් ලැබෙනවා. මේ සියල්ල වෙනවා. ඒ නිසා මේ මාෆියා එක තමයි මේක කරන්න හදන්නේ. ඒ නිසා අපි වගකීමකින් කියන ආණ්ඩුවක් හැටියට මොනම හේතුවකටත් අපි මේක අකුල ගන්නෙ නැහැ. ඒ නිසා ගොවියන්ට විරෝධතාව ඉදිරිපත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. හැබැයි අපි කියනවා පැහැදිලිව මේ නුවරඑළිය පැත්තේ ප්‍රශ්න ඇති උනේ මෙතෙක්කල් පොහොර සමාගම් විසින් පොහොර බෙදා දුන්නේ කඩවල් වලට. ඒතර කඩවල් විසින් අධික ලෙස පොහොර වික්කා. අන්තිමට පොහොර වටලන්න උනා අපිට. ඒ නිසා අපි දැන් පොහොර නිකුත් කරන්න එළවලු වලට ගොවි ජන සේවා මධ්‍යස්ථාන. ඒකේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදයට තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා කොහොම හරි ප්‍රමාද වල හරි අපි පොහොර ටික දෙනවා. ඒ නිසා නියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මේ හදන්නේ දැන් මේ එක උද්ඝෝෂණයකවත් මම අර කිව්වා වගේ කාබනික පොහොර එපා කියන්නේ නැහැ නේ. ඒකට දැන් මම අනුරාධපුරේ ගියා පොළොන්නරුවේ ගියා. ගොවියෝ දැන් ගොම එක්කව කරනවා කුකුල් පොහොර එක්කව කරනවා. කිනිසර් අද ඔබ දන්නවද අනුරාධපුර පොළොන්නරුවේ වැවක එකම මේ වැව්වල තියෙන ජපන් චවරයක් ගන්න නැහැ බෙහෙතකට. ගොවියෝ එක්කව කරලා ගොඩ ගහලා දැන් අනුරාධපුර පොළොන්නරුව යනකොට ගෙවල් වල ගහලා දෙනවා ඉස්සරහ ගොම විකිණීමට තිබේ. කුකුල් පොහොර වෙනම ආර්ථිකයක් හැදිලා. වෙනම ආර්ථිකයක් හැදිලා. අද ලෝකෙම බලන් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගත්ත පියවර පිළිබඳ ලෝක ආහාර සම්මේලනයේ තුමට කතා කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මගෙත් එක්ක ජර්මන් තානාපතිතුමිය ස්විට්සර්ලන්ත තානාපතිතුමිය ඉතාලි තානාපතිතුමිය මගෙත් එක්ක කතා කරන්න ආවේ නැහැ කවදාවත්. අපි ජපානයේ ඉන්දියාව අපිට ඇවිල්ලා කියනවා මොනවද අපිට කරන්න ඕනේ? අපි ඔබට උදව් කරන්නම්. මේක කරන්න මේක සාර්ථක කරගන්න. මේ කාබනික කෘෂිකර්මාන්තය අපි නෙවෙයි ලෝකේ රටවල් 186ක් කරනවා. හෙක්ටයාර් මිලියන 71ක් වගා කරනවා. යුරෝ බිලියන 98ක් ගණන් දෙනු වෙනවා. මේ අපි විතරක් කරන එකක් නෙමෙයි. ඉන්දියාවේ වෙනම ප්‍රාන්තයක් කරනවා 100%ක්. ජනගහනය අඩුයි 3,35,000. හැබැයි විදේශික වෙනවා 12,00,000ක්. ඒ නිසා මේ දන්නවා විපක්ෂය JVP එක දන්නවා මේක සාර්ථක වෙනවා. මේකේ අමාරුකම් තියෙයි මේකේ අභියෝග තියෙයි. හැබැයි රටක් හැටියට අපි සියලු දෙනාම එකට එක්කහුව වෙලා ගත යුතු ක්‍රියාමාර්ගය. ගොවියෝ ඉන්නේ මම නෑ කියන්නේ නෑ. ගොවියෝ සහ එක්සත් ජාතික පාක්ෂිකෝ දෙගොල්ලොම ඉන්නවා. ගොවියෝ යම් ප්‍රමාණයක් ඉන්නවා වෙන්න. දැන් මම ඔබට ගත්තාම දැන් ඔබ බලන්න මේ බකමූනේ මගේ උදාහරණයක් ගන්නකො පුතා. දැන් බකමූනේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ කියනවා 100% පොහොර දුන්නා කියලා. එතකොට බකමූනේ උරයෝත්තාවයක් කරනවා. ඔබ මට කියන්න අරණගංවිල 100% පොහොර දුන්නා කියලා. අරණගංවිල විරෝධතාවයක් තියෙනවා. ඉතින් මං අහන්නේ මේ ගොවියෝද එතකොට? මං අහන්නේ දැන් මම මේ කතා කරන්නේ පොහොර ලේකම් කාර්යාලය සහ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව දෙන සංඛ්‍යාලේඛනත් එක. මට හිතුණා මේගොල්ලෝ මට බොරු කියනවා කියලා. මම බකමූනේ ගියා. මම අරණගංවිල ගියා. මම මැදිරිගිරිය ගියා. මම මට කලපුවේ ගියා. ඒ කියන්නේ මට සැකයි මගේ නිලධාරි මට බොරු කියනවා. ඉතින් ගොවියෝ පාරන බලනවා. මම මේ ගම ගන ගිහිල්ලා ඇවිල්ලා තමයි මම කියන්නේ මේක පිටිපස්සේ තියෙන වෙන බලවේගයක් කියලා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන ගිනි තියපු ජනතා විමුක්ති පෙරමුණ අද කතා කරනවා ගොවි වෙනුවෙන්. හරි අපේ ගොවි ජන සේවා මධ්‍යස්ථානට ගිනි තිබ්බේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. දැන් අද වසවිස දෙන්න කියන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. අද වීමෝල් හිමියෝ වෙනුවෙන් පෙනී හිටින්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. මේක තමයි ආසන 40ට තිබුණ JVP එක එකට බැස්සේ. දැන්වත් ඒගොල්ලෝ එක තේරුම් ගන්න ඕනේ. මේ වගේ ජාතික ප්‍රශ්නවලදී හරියට ඉන්න කියලා. ඒ නිසා නාමල් කරුණාරත්න මහත්තයා ඔය ඉන්නේ කවුරු වෙනුවෙන්ද කියන එක පේනවා. අපි පිටරටින් හාල් ගෙනාවා කියලා කියන්නකෝ ඇමතුමා. හැබැයි වීගෝවියගේ වී ටික මං ගන්නවා නම් එච්චරයිනේ. මම 50ට 52කට වී ගන්නවා නම් එයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? වී මිල බැස්සොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි 50ට 52කට වී මිල ටික ගන්නවා නම් එයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ නිසා පළවෙනි පාර මේ පාර ගේම ගහන්නේ වෙළඳ ඇමති කෘෂිකර්ම ඇමති දෙන්නම එක්කවල. සහෝදර කෘෂිකර්ම අමාත්‍ය අපේ මහින්දනන්ද අලුත්ගමගේ මැතිතුමා ඒ වගේම හිතවත්
මාධ්‍යවේදීන් සියලු දෙනාගේ අවසර අපි ජාතියක් වශයෙන් ප්‍රධාන ආහාරය වන බත මේ රටට ජන ජීවිතයට ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලය කරන මිනිසුන්ට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩය තමයි සාහන. අපි කැමැති වුණත් අකමැති වුණත් පසුගිය කන්නේ වී නිෂ්පාදනය වෙළඳ පොළට සැපීමේදී සතොස හැර අනිත් බොහොමයක් වෙළඳසැල් වල සහල් මේ නිශ්චිත උපරිම මිලට පාරිභෝගිකයන් ලබා දෙන්න බැරි වුණා. සතොසටත් ඒ ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා වීআරයු මණ්ඩලයේ විසින් මිලදීගත් සහල් කැකුළු සහල් සහ නාඩු අකණ්ඩව අපිට සතොසට සැපෙව්වා. ඒ නිසා ගිය සතිය වනතෙක් එතුමා විසින් මේ කාර්යය දිගටම කරගෙන ආපු නිසා අපි පසුගිය මුළු කාල පරිච්ඡේදය තුලම සතොස විසින් නාඩු කිලෝවක් රුපියල් 96ටත් සම්බා කිලෝවක් රුපියල් 98ටත් කැකුළු කිලෝවක් රුපියල් 93ටත් නියම කරලා තියෙන උපරිම මිල යටතේ අලෙවි කරනු ලැබුවා. මාස 3කට වැඩි කාලයක්. නමුත් අවාසනාවකට මෙතුමා විසින් ගිය වර්ෂයේ රැස් කළා තියෙන තොග හමාර වුණා. ඊට පස්ව දැන් අපි ආහාර කොමසාරිස් සම්පකාර ව්‍යාපාරයට දීලා තිබුණ ණය මත සහල් ඊයේ සිට ලැබෙන්න පටන් ගත්තා. අපි තවදුරටත් අඛණ්ඩව සතොස මගින් හෙට දිනේ සිට නාඩු සහ කැකුළු රතු කැකුළු සුදු කැකුළු අලෙවි කිරීම කරනවා. නමුත් සාමාන්‍ය පාරිභෝගික ජනතාව එදිනදා පුංචි වෙළඳසැලකින් මේවා මිලදී ගන්න විට නාඩු වලට රුපියල් 130ක් 40ක් සම්බ වලට රුපියල් 150ක් 60ක් කීරි සම්බ වලට රුපියල් 220ක් වැනි අධික මිලක් අය කරනවා. එතකොට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ උපරිම මිල කැඩීම පිළිබඳව නඩු පවර්ලා තියෙනවා දහස් ගණනක්. මේ නිලධාරීන් ලංකාව පුරාම ගිහිල්ලා හැමදාම වැට්ලින් කරනවා. නඩු පවරනවා. හැබැයි පොඩි දෙයක් ඒ දඩය වැරදිකාරයා කිව්වහම රුපියල් 2500ක දඩයක් ගහනවා. ඒ දඩේ මෝල් හිමියා විසින් වෙළඳ පොළට වෙළඳසැල් හිමියට ගෙවනවා. අපි සාක්ෂි දෙන්න කිව්වහම ඒ වෙළඳසැල් හිමියෝ කියනවා අපිට බඩු ලැබෙන්නේ ඒ අදාළ බැංකු ගිණුමට මුදල් තැන්පත් කළාට පස්සේ. රිසිට් මොනවත් දෙන්නේ නැහැ. සියලුම අනපනත් උල්ලංඝනය කරනවා. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා පාරිභෝගික කටයුතු අධිකාරිය පනත ශක්තිමත් කළා. මේ ඕනෙම ජාවාරම් කරුවෙක් ඕනෙම අතරමැදියෙක් ඕනෙම නිෂ්පාදකයෙක් ඕනෙම ව්‍යාපාරිකයෙක් පොදු ජනතාවගේ යහපතට අහිතකර ලෙස ක්‍රියා කරනවා නම් එහිදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන ආකාරයට පාරිභෝගික ආරක්ෂණ පනතට අපි සංශෝධන 75ක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. සංශෝධන 75න් ඊට වැදගත් සංශෝධන තමයි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල තොග රැස් කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම, විකිණීම මේ සියල්ල පිළිබඳ නීත්‍යානුකූල තත්වයට පරිබාහිරව ක්‍රියා කළොත් ඊටම දැඩි ලෙස පාරිභෝගික අධිකාරියට මැදිහත් වෙන්න පුළුවන්. රජයේ විසින් ජන ජීවිතයට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩයක් ලෙස නම් කරලා ගැසට් කරලා මිල නියම කරපු භාණ්ඩයක් ඒ මිලට වඩා වැඩි මිලකට අලෙවි කළොත් මේ පනත සම්මත වුණාට පස්සේ දඩය රුපියල් 2500 ලක්ෂය දක්වා වැඩි වෙනවා. ලක්ෂයයි දඩේ. දැන් මේ පනත කැබිනට් මණ්ඩලය අනුමත කළා. පසුගිය සඳුදා දෙවෙනි වතාවට ඒ ස්ථිර කළා. මේ සතිය නීතිපතිතුමා වෙත යවනවා. අපි ඊටම ඉක්මනින් ලබන මාසය තුලදී හදිසි පනතක් ලෙස ලංකාවේ මහජන ඡන්දයෙන් පත්වෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිදු විරෝධතාවයකින් තොරව 100% ජනතාවගේ පැත්තේ ඉඳන් ඡන්ද දෙන්න පුළුවන් පනතක් අපි අරන් එනවා පාරිභෝගික ආරක්ෂණ පනතට විධිවිධානයි.
2500 දඩය වෙනුවට ජන ජීවිතයට අත්‍යවශ්‍යම පරිභෝජන භාණ්ඩයක් සම්මත කරලා තියෙන උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළොත් පළවෙනි අවස්ථාවේ වරදකට වැරදිකරු වෙච්චාම දඩය ලක්ෂයක් බවට පත් කරන්න පනත සම්මත කරනවා. ඊටම ඉක්මනින් සම්මත කරනවා. ඊළඟට දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය පාලනය කරන්න හිඟියක් ඇති වුණොත් ඒට මුහුණ දීම වෙළඳ අමාත්‍යවරයාගේ වගකීම. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යන්න හැම අවස්ථාවෙම. එතකොට අපිට එක එක පුද්ගලිකාංශයේ ව්‍යාපාර ආයතන මත රැඳෙන්න අවශ්‍ය නැහැ. සාක් ගිවිසුම අනුවක් තියෙනවා. මෙට්‍රික් ටන් 8000ක ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යන්න ඕනේ. වේයන්ගොඩ ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවල ආරක්ෂිත තොගය ලෙස සහල් 60ක්වත් නැහැ. ඒ නිසා අපි ජාත්‍යන්තර තරඟකාරී මිල කැඳවීමක් කරලා තියෙනවා සහල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කරන්න. එතකොට මේ මිල කැඳවීමේදී කරලා තියෙන්නේ නාඩු වලට සමාන සහල් වර්ගයේ මෙට්‍රික් ටන් 50000කුත් සම්භවලට ආදේශ වන මෙට්‍රික් ටන් 50000කුත් ආනයනය කිරීම සඳහා තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා. තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩරයක් www.stc.lk කියන වෙබ් අඩවියට ගියාම බහාගත කරගන්න පුළුවන් අවශ්‍ය මේ ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් මේ ටෙන්ඩරේට අදාළ ලියකියවිලි. හැබැයි ඩොලර් 500ක් ගෙවන්න ඕනේ. ඔබට හරි ඔබේ හිතවතෙක්ට හරි ඥාති හිත මිත්‍රාදීන්ට වෙන රටක ඉන්නවා නම් ඩොලර් 500ක් දීලා ටෙන්ඩර් පත්‍රිකා ලබාගෙන දින 10ක් ඇතුළත ඒ සම්මත ප්‍රමිතියට අනුව සහල්වල මිල ගණන් ඉදිරිපත් කරන්න පුළුවන්. ගරු ඇමතුමාගේ බතලගොඩ වී පර්යේෂණ ආයතනයෙන් අපි ලබාගෙන තියෙනවා ඒ ගෙන්නිය යුතු සහල්වල පැවතිය යුතු සම්මතය කුමක්ද කියලා. ඒ සම්මතය වෙබ් එකේ තියෙනවා. ඒ අනුව ඉල්ලුම් කළාට පස්සේ ඒ සාම්පලු සමග මම කැබිනට් පත්‍රිකාවක් දාලා ඉල්ලා සිටින්න බලාපොරොත්තු වෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වරාය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් කියලා බලවත්ම ලේකම්වරු 5 දෙනා විසින් සාල් මිලදී ගන්නවද? මිලදී ගන්නේ නැද්ද? මිලදී ගන්නේ කවර ප්‍රමාණයක්ද? කවර පාර්ශ්වයකින්ද යන්න තීරණය කිරීම සඳහා ප්‍රසම්පාදන කමිටුව ලෙස වගකිව යුතුම රජයේ නිලධාරීන් 5 දෙනෙක් නම් කරගන්නවා. ඒට හේතුව තමයි මීට ඉස්සර ඉතිහාසයේ සෑමදාම සහල් ආනයනය කිරීමෙන් කවුරු හරි පාර්ශ්වයක් කිසියම් ආකාරයක වාසිය ලැබීමක් කරලා තියෙනවා ජාතික අරමුණට අතිරේකව. ඒ නිසා අදටත් අල්ලස්සා දූෂණ කොමිසමේ සහල් ආනයනය හා සම්බන්ධ නඩු ඇමතිවරුන්ට හා වෙනත් පාර්ශ්වවලට පැවරලා තියෙනවා. මම මගේ ආත්මය එතනට වටන්න කිසිසේත් බලාපොරොත්තුවක් නැහැ මේ සසර වසනා තාක්කල්. ඒ නිසා 100% මේ විනිවිද පේන ආකාරයට තමයි මේ හාල් මෙට්‍රික් ටන් ලක්ෂය ගෙන්නන්නේ. හුදෙක් මේ රටේ අතිමහත් බහුතර ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයක යෙදෙන මිනිස්සුන්ගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රධානම පරිභෝජන භාණ්ඩය වන හාල් වල මිල සාධාරණ මිලකට ලබා දීමේ ඒකායන පරමාර්ථයෙන් තමයි මේ ඉෂ්ට කරන්නේ. එතකොට අපි කරුණු දෙකක් කරනවා. ආරක්ෂිත තොගයට වෙළඳ අමාත්‍යාංශයේ ආහාර දෙපාර්තමේන්තුව රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සතොස වැනි රාජ්‍ය ආයතන හා සම්පකාර වලට හරියන ලෙස හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගෙනල්ලා තියාගන්නවා. දෙක මෙතුමා විසින් මේ කන්නේ සිට සහල් මිලදී ගන්නවා රුපියල් 50ට 52ට. එතකොට අපිට රට පුරාම සහල් වල මිල රුපියල් 100ට වඩා අඩුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. බැරි අවස්ථාවක් ඇති වුණොත් ඒ නීතිය ලෙසින් හැමත කලින් දැනුම් දීලා කරන නිසා සෑම වෙළෙන්දෙකුටම සෑම ගොවියෙකුටම මේ අනුව හැඩ ගැහෙන්න පුළුවන්. ඒ අනුව ලබන වර්ෂ මේ කන්නේදී කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩය වන සහල් මිල පාලනය කරලා දෙනවා. මේ නීතියට පටහැනිව ආණ්ඩුව දනගස්සන්නම් ආණ්ඩුවට පාඩමක් උගන්වන්නම් කියන අයට
අපිත් ආණ්ඩුව වශයෙන් නීතියක් සම්මත කරලා දෙනවා. පොඩි දඩයක් අත්‍යවශ්‍ය දෙයට ඇතුල් කරනවා 2500 ලක්ෂයකට වැඩි කරනවා. කිසිම ව්‍යාපාර ආයතනයක් අසාමාන්‍ය ලාභ තීරුවක් තියාගෙන අලෙවි කරන්නේ නැහැ. ඒ ප්‍රවාහන ගාස්තුවත් ඇත්තට සහල් අලෙවියෙන් ලැබෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ලෙස 94ට ගන්න සහල් කිලෝවක් අලෙවි කරන්නේ 96ට. රුපියල් 2යි හාල් කිලෝකින් තියෙන්නේ. මේක තමයි හැමෝටම තියෙන ලාභේ. රුපියල් 2 ලාභයක් තියාගෙන ලක්ෂයක දඩයක් ගන්න ලෑස්ති වෙන ව්‍යාපාරිකයෝ ඉන්නවද? නැහැ. ඉන්නකෝ මේකනේ ඉතින් හැමදාම අවුරුදු ගානේ කිව්ව කතාව. ඒ කතාව එතුමන්ලා කිව්වනම් මේ ගාන්ට හාල් විකුණුවාම මට ලක්ෂයක දඩය ගෙවන්න වෙනවා කියලා කිව්වද? මීට ඉස්සෙල්ලා නැහැ. එතකොට කිව්වේ මීට ඉස්සෙල්ලා කිව්වේ ඔය කියන ඒවා දාලා මහත්යෝ හාල් වික්කාම අපිට විකුණන්න ඕනේ. අපි මොකද කරන්න කියලා අහුවාම මෝල් හිමියා උපදෙස් දෙන්නේ දඩේ මම ගෙවන්නේ. ඔයා බය නැතුව හාල් විකුණන්න කියලා. 2500 නේ දඩේ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ 50ට වී ගත්තොත්. ඊට පස්සේ මම ආහාර දෙපාර්තමේන්තුව වශයෙන් ආහාර කොමසාරිස් යටතේ සමුපකාර වලට ණය පාසුකම් දීලා තියෙනවා. ඒ ගියවර සම්පකාර වලට දීපු මුදල් වලට සහල් ලැබිලා නැහැ. සහල් ලැබෙන්න පටන් ගැනීමත් සමග ඉල්ලන ඕනෙම මුදලක් ඒ අයටත් දීලා ඉවරලා අපිත් තහල් තොග රැස් කරනවා වෙළඳ අමාත්‍යාංශය. වෙළඳ අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වියලි මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ සියලු දෙනා එකතු වෙලා මේ ජාතික ව්‍යාපෘතිය මේ පොදු යහපත සඳහා ක්‍රියාත්මක කරන්න උදව් කරන්න කියලා මාධ්‍ය ආයතන වලිනුත් අපි ඉල්ලීමක් කරනවා. ඒ සඳහා ආහාර දෙපාර්තමේන්තුවේ සියලුම ආහාර ගබඩා සූදානම් කරනවා. වෙන වැඩවලට දීලා තියෙන ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවල කුලියට බද්දට ඉන්න අයට යන්නට කියලා ඉවරලා අනියෝගයක් නිකුත් කරනවා. ඊළඟට මට මේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. රටක ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන ජාතික ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න හැම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා Taman ඒකට විරුද්ධ පැත්තේ හිට ගන්නවා කියලා. ඔබතුමන්ලා කවුරුත් දන්නවා ඇති ඔබතුමන්ලා හැමෝම ඉගෙන ගත්තේ විෂය ධාරා 3කින්. මේ රටේ ඉතිහාසයේ පුරාම විද්‍යා, කලා, වාණිජ්‍ය කියන විෂය ධාරා 3 පමණයි ලංකා ඉතිහාසයේ තිබුණේ. මම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් විභාගයේ සමත් ජීවිතය අසමත් වෙන තත්ත්වේ නැති කළා. විභාගයේ සමත් ජීවිතය සමත් වෙන දරුවෝ හදන්න තාක්ෂණ වේදී විෂය ධාරාවක් හඳුන්වලා දුන්නා. ඒ සඳහා තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය හඳුන්වලා දුන්නා. මේ සඳහා මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර 10ක් හැදුවා. මහින්දෝදේ තාක්ෂණ පීඨ 251ක් හැදුවා. මේකට එක්සත් ජාතික පක්ෂයවත් විරුද්ධ වෙලා නැහැ. ඉතා නිවැරදි ලෙස මිනිසුන්ව පාරේ නිදි කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණ. අධ්‍යාපනයේ වනසන බන්දුල ගෙදර පළ කිව්වා. අද වෙලා තියෙන ප්‍රතිඵලය මේ රටේ දරුවන්ගෙන් වැඩි දෙනෙක් තෝරගන්නේ තාක්ෂණ විෂය ධාරාව. විශ්වවිද්‍යාල තුල තාක්ෂණ පීඨ 13ක් ඇති වෙලා තියෙනවා. තාක්ෂණ වේදී උපාධාරීන් බිහි වෙනවා. මම යන හැම පාසලකම පාසලට යනකොට ඉස්සර අම්මලා නිදි කෙරෙව්වා අධ්‍යාපන ඇමතිට විරුද්ධව. මේක තමයි මේ රටේ ඇත්ත ඉතිහාස කතාව.